අයිබෝවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම. අද 2020 වසරේ ජුලි මාසේ 28 වෙනිදා වාසනාවන්ත අඟහරුවාද දවසක්. ඊ දවසින් සතිය ආරම්භ කරලා බොහොම උනන්දුවෙන් සැබෑ ජීවිතේ නැත්නම් ජන ජීවිතයේ කටයුතු ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය අතර හැරමින් පවතිනවා. ඒක අපට සතුටට කාරණාවක්. අපිට මේ විදිහටම හිනහෙන්නට පුළුවන් අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින්බරු දැසන වැඩසටහන අදත් ආරම්භ කරන්නයි සූදානම. ඊයේ ගෞරවණීය ආරම්භයක් කළා. ඊයේ දවසේ අපි ආරාධිතය බවට සාකච්ඡාවට එකතු වෙච්ච සම්පත්දායකය බවට පත්වෙච්ච විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති චන්ද්‍රනිමල් වාකිෂ්ඨ මැතිතුමන්ට අදත් අපිත් එක්ක එකතු වෙන්න සාකච්ඡාවට කියලා. එතුමා නිහතමානීව ආරාධනාව පිළි අරගෙන අදත් පැමිණියා. පැමිණීම ගැන ගෞරවය ප්‍රණාමය පුද කරගෙන ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමන්ට. හොඳයි. වාකිෂ්ඨ මහත්තයා දැන් ඊ අපි කතා කරා පොලිස් සේවය ගැන, ඔබතුමන්ගේ වෘත්තීමය අත්දැකීම් ගැන, ඔබතුමා නියෝජනය කරපු ක්ෂේත්‍රයේ විශේෂත්වය ගැන ආදී දේවල්, යුද්ධ ගැන අපි කතා කරා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා මේ පොලිස් සේවයේ ඉන්න ගමන්ම මේ බෞද්ධ මහා සම්මේලනයට සම්බන්ධ වෙනවා. දැන් මේ බෞද්ධ මහා සම්මේලනය හරහා අපේ රටේ ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් නොයසේනම් බුදුදහම සුරක්ෂාව වෙනුවෙන් විශාල රාජකාරියක් සිද්ධ කරනවා. ඒක ආමිස පූජාමය, ප්‍රතිපත්තිමය පූජාමය නන්වදරුම් විදිහට. අපි දන්නවා බෞද්ධාලෝක වෙසක් කලාපේ ඉඳලා මේ හැමදේම ලෝකෙට විකසිත කරන්නේ ලෝක බෞද්ධ මහා සම්මේලනයේත් සම්බන්ධතා තියෙනවා. මොකද ලෝක මහා බුදු සමුළුව ආරම්භ කරන්නෙත් අපේ මහාචාර්ය ජී.පී. මලලසේකර මැතිතුමාගේ මූලිකත්වයෙන් මට මතක හැටියට. මම කැමතියි මේ ඉතිහාස කතාවත් එක්ක කොහොමද බෞද්ධ මහා සම්මේලනයේ යාන්ත්‍රණය පිළිබඳව යමක් ඔබතුමා කියනවනම්. ඇත්තටම බෞද්ධ මහා සම්මේලනය ආරම්භ වුණේ ඇත්තටම මේ රටේ බෞද්ධ පුනරුදයක් අවශ්‍ය වෙලාවක රටට. එතකොට ඩී.බී. ජයතිලක මැතිතුමා, එතකොට මල්ලසේකර මැතිතුමා, ඒ වගේ යතිවරයන් මේ කියන්නේ ඊටාම දක්ෂ පුද්ගලයන් උගතුන් එකතු වෙලා තමයි මේ බෞද්ධ මහා සම්මේලනය තරුණ බෞද්ධ සංගමයට පස්සේ මේක හදාගත්තේ. මේක හදාගත්තේ මේ ලංකාවට තියෙන එකම ගිහි බෞද්ධයාට තියෙන එකම මුදුන් මල් කඩ කිව්වොත් නිවැරදීම මම හිතනවා. ඉතින් එතනට ඇවිල්ලා එහෙම එන කාලේ තමයි මට මතකයි ওই ආරිපාල මැතිතුමා කාලේ මම ඇතුල් වුණා සමාවෙන්න. මේ ඇතුල් වුණා. ඉතින් ඒ කාලේ ඉඳන් මම සාමාන්‍ය උපලේකම් තමයි පුංචිම තනතුර එකේ. පුංචිම තනතුරේ ඉඳලා ඇවිල්ලා මම අද මේ තත්ත්වයට එනකොට මේ අවුරුදු 40කට වැඩි කාලයක් දැන්. ඉතින් පොලිස් දෙපාර්තමේන්තුවේ එතකොට 77 ඉඳන් එහෙම ගත්තත් එහෙම ඉඳලා දැන් අද වෙනකොට දැන් අවුරුදු 40ක් පැනලා. ඉතින් මේ කාලය ඇතුළත මට දැක්කා විවිධ සභාපතිවරු හිටියා. ඔවුන්ගේ විවිධ ශාස්ත්‍රයන් කටයුතු කරා. ඉතින් ඒ වගේමයි එතන ඉඳලා ශිෂ්‍ය සම්මේලනයේ මගේ මේ කියන්නේ උපන් තැන වගේ ඒකේ සහෝදරියොත් හිටියා. ඉතින් අපේ මල්ලිලාත් ඔක්කොම කොහොම හරි මම ඒ ඉන්න අතරතුරේ මම කල්පනා කරා මේ දෙවෙනි පඩිපෙළ හැදෙන්න ඕන ශිෂ්‍ය සම්මේලනය කියලා. ඉතින් මම අපේ වැඩිහිටියන්ට කිව්වා, සභාපතිතුමාලට, ලේකම්තුමාලට කිව්වා අපි මේක ගන්න ඕනේ. මේ ළමයින්ට එන්න අවස්ථාවක් දෙන්න. ඒගොල්ලන් අතුලට ගන්න. එහෙම කළා ඇත්තටම දැන්වත් ඉන්නවා. දැන්වත් ශිෂ්‍ය සම්මේලනයේ මල්ලිලා ඉන්නවා අපේ සම්මේලනයේ ක්‍රියාකරුවන් හැටියට. ඉතින් මේ රට පුරාම හොඳ උගතුන් ඉන්න ශිෂ්‍ය සම්මේලනයේ. ඉතින් ඒගොල්ලන්ට දැන් අද වුණත් මම ආරාධනා කරනවා මේ බෞද්ධ කටයුතු වලට එක්ක හොයන්න. එක්ක හොයලා බෞද්ධ මහා සම්මේලනයේ ඊළඟ පියවර. එතනින් අරගෙන අපි ලෝකෙට බුද්ධ ශාසනය මේ ප්‍රචලිත කරන්න, මේක රැකගන්න. අනිත් එක වැදගත්ම දේ තමයි සිංහල ජාතියත් මේ රටත් ආරක්ෂා කරන එක අපේ යුතුයකම. ඒක ආරක්ෂා වුණොත් තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. බුද්ධ ශාසනය තිබුණොත් තමයි බුද්ධ ධර්මය මිනිසුන්ට ප්‍රචලිත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපේ පරම යුතුයකම බුද්ධ ශාසනය රැකීම බෞද්ධ සම්මේලනයේ ප්‍රථම මේක හැටියට මම දකින්නේ. ඒක තමයි අපි මේව කරගෙන යන්නේ. එතනින් බුද්ධ ධර්මයට පාර කපලා දෙනවා සෑම බෞද්ධයෙකුටම. ඉතින් ඒක මම හිතන්නේ එදා සහ අද වෙනකොට විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක වුණා. හැම සභාපතිවරයෙක්ම මහන්සි වෙලා මේක කරා. කළා අදත් ඒක දැන් වර්තමාන සභාපතිතුමා මට මතකයි ඔය ඔබතුමා මතක් කරා අර මේ
රෝහල් බෞද්ධ සංඝය. ඒකෙදි මට මතකයි මිලිනා සුමතිපාල මහත්මිය අර මේ පූජා කරානේ අර බ්‍රේන් හොස්පිටල් එකකට ඒකතේ මම හරි සතුටුනා එයා ඒ එතුමිය වෙලා. ඊට පස්සේ එතුමියත් සභාපති කෙනෙක් වුණා. දැන් එයාගේ පුතා මේ එතුමගේ පුතා ඉන්නවා. ඉතින් ජගත් සුමතිපාල මහත්මිය ඒ හැම දෙනෙක්ම කරේ රටට හොඳ දෙයක්. අපි කවුරුවක්වත්ම හොඳ නෑ මෙහෙමයි කියලා කියන්න. හැමෝම යම්කිසි සම්‍යක් චේතනාවකින් තමයි මේ වැඩ කරන්නේ. ඉතින් වැරදි වෙනවා මිනිස්සු අතින්. හැමෝම වැරදි කරනවා. නමුත් ඒ වැරදි නිවැරදි කිරීම මම අර මුලදී කිව්වා වගේ නිවැරදි කිරීම තමයි වැදගත්. නිවැරදි පුද්ගලයෙක් බෞද්ධයෙක් වෙලා තමයි හරියට යන්නේ. අනිවාර්යෙන්. එසේනම් මේ එවැනි පසුබිමක් ලංකාව තුළ නිර්මාණය වෙන්නේ විශේෂයෙන්ම අපි දන්න ඔය මේ ලංකාවේ තියෙන ළමා මේ නිවාස ගණනාවක් බෞද්ධ සම්මේලනය යටතේ පාලනය වෙනවා. ඒවේ හැම අවුරුද්දකම වාර්ෂික විවිධ ප්‍රසංගයකින් පැවැත්වෙන දරුවන්ගේ හැකියාවන් අම්මා තාත්තා නැති අහිංසක දරුවන්ගේ හැකියාවන් මම හිතනවා මේ 19ක් විතර තියෙනවා මේ ළමා නිවාස වැඩිහිටි නිවාස ආදී දේවල් බෞද්ධ සම්මේලනයෙන් කටයුතු පාලනය කරන. ඒ වගේම ඔබ දන්නවා මේ බෞද්ධ ලෝක වෙසක් කලාපය ඒත් එක්කම විවිධ සම්මේලන පවත්වන බෞද්ධ සම්මේලන ශාලාවේදී කියලා ඔබ අහලා ඇති විවිධ නිවේදනවල. මොකද ඒවට අවස්ථාව ලබා දෙනවා පොත් එලි දක්වන්නද ඒත් එක්කම මේ එළඹෙන්නේ සැප්තැම්බර් මාසේ මේ සාහිත්‍ය මාසෙනේ. එතකොට බෞද්ධ පොතපතට සම්මාන පිරිනැමීමේ උත්සව ආදී දේවල් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් පෙරහැර ක්‍රියාත්මක කරනවා. විවිධ දේවල්. ඉතින් ඒතම ලෝක තරුණ බෞද්ධ සමුළු මේ ලංකාවේ පවත්වලා තියෙනවා. ඉතින් එවැනි දේවල් එතුමන්ලගේ මූලිකත්වයෙන් ඒතම අන්‍යාගම් වලට හරවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කමිටු වාර්තාවක් වුණ සකස් කරා. ඉතින් එවැනි දේවල් තුලින් විවිධාකාර දායකත්වයන් ලබා දෙනවා බෞද්ධ මහා සම්මේලනයේ. දැන් බෞද්ධාගම රැකගන්න විශේෂ කොමිසමක් මෑතකදී දියත් කරලා ඒකේ කටයුතු පවත්වාගෙන යනවා. මම කැමතියි ඊගෙනත් යමක් දැනගන්න. ඇත්තටම අපිට දැන් ওই වැඩ කරගෙන එනකොට මම හිතන්නේ බෞද්ධ සම්මේලනයේ තමයි පළවෙනි බෞද්ධ කොමිසම පටන් ගත්තේ 1956. එතකොට ඒ කාලේ රජයට ලොකු හයියක් වුණා. එතකොට බණ්ඩාරනායක මහත්තයාට ඒක ආවරණය කරගෙන ඒකෙන් මගෙන් බෞද්ධ ප්‍රතිපත්ති ගෙනියන්න ලොකු අවස්ථාවක් ලැබුණා. එදා මෙදා තුර බෞද්ධ කොමිෂන් කීපයක්ම තිබුණා. තිබිලා අපි දැක්ක මේ දැනුත් අර ඒකේ අවශ්‍යතාවය බෞද්ධ මහා සම්මේලනයේ හොඳින් තේරුම් ගත්තා. ඒ නිසා අපි බෞද්ධ හිමිකම් කොමිෂන් සභාව පටන් ගත්තා. ඒකේ සභාපතිත්වය දරන්නේ හිටපු නීතිපතිතුමා පාලිත පණ්ඩු මහත්මයා. එතන ඉන්නවා ජනාධිපති නීතිඥවරුන් 5 දෙනෙක් විතර. ඊළඟට පොලිස්පතිතුමා, හමුදාපතිතුමා, ඒ වගේ විද්වතුන් එකතු කරගෙන මහාචාර්යවරුන් ඔක්කොම එකතු කරගෙන අපි මේක ලංකාව පුරාම ගෙනිච්චා. ගෙනිහිල්ලා දැන් ඒකේ අවසාන අදියර අපිට වාර්තාව ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඉතින් දැන් තමයි නියම කාලේ පරිච්ඡේදයේ මේ ඡන්දෙන් පස්සේ එනකොට මේ වාර්තාව එලි දක්වලා රාජ්‍ය නායකයන්ට ඒකිනුත් යම්කිසි උදාහරණයක් සහ අවබෝධයක් ලබාගෙන මකට රටට තවත් යහපත් සේවාවක් බෞද්ධ චින්තනයෙන් යුතු සමාජයක් ගෙනියන්නේ කොහොමද කියන එකට අපිට හොඳ අවකාශයක්. අනිවාර්යෙන්ම. ඒත් එක්කම ඔබතුමා වර්තමානයේ තවත් අලුත් නිලයක් දරනවා ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ. ඒ පිළිබඳවත් සහ ඒකේ වගකීම් බපසරිය පිළිබඳවත් යමක් කිව්වොත් එහෙම. ඇත්තටම මං හිතන්නේ මගේ රස්සාවෙන් පස්සේ මට හම්බුණ මං ආස කරනම වැඩේ තමයි. මොකද මට මතකයි පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නකොට අපි පොලිස් බෞද්ධ ආගමික සංගමය කියලා එකක් පටන් ගත්තා. එතකොට මහින්ද ජනාධිපතිතුමා ජනාධිපති, එතකොට ලේකම්තුමා වර්තමාන ජනාධිපති. එතුමන්ලාගේ ආශිර්වාදය ඇතුව පොලිස් දෙපාර්තමේන්තුවේ ඒකට හිටි පොලිස්පතිවරයෙක් මේක පටන් ගත්තා. මට ඒකේ ලේකම් ධූරය දරන්න අවස්ථාව වාසනාව ලැබුණා. අපි එදා පටන් මම ඉස්සරහපු මම පොලිසියට බැඳෙනකොට මට තිබුණ චින්තනය මට ඒක හරි ගස්ස ගන්න පුළුවන් නෑ. මට හිතනවා ඒක නමා ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් එහෙම ඇවිල්ලා මේ බෞද්ධ සම්මේලනයේ එක එක තනතුරු ධර්මින් ඉඳලා හැම තනතුරකම ඉඳලා ගත්ත පන්නරියත් එක්ක යෝජනාවක් කරුණා අපිට ඉස්සෙල්ලාම මේ ජාතික ගැටලු විශ්ලේෂණ කමිටුව කියලා. මොකද පහුගිය අවුරුදු 5 ඇතුළත අපිට දැක්කා මේ රට තුල විවිධ ජාතික ගැටලු ඉස්මතු වුණා. ඉතින් අපිට නිකන් පේනුණා අපි නිකන් අභාග්‍යයකට යනවද කියලා.
ඉතින් බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒක ඉස්මුදිනින් පිළි අරගෙන ඒකට දුන්නා අවකාශය. ඉතින් ඒක හදලා එතනදී අපි විවිධ දේශපාලනය කියන එක මම මෙතෙන්දි කියන්න ඕන. දේශපාලනය කියන්නේ පක්ෂ දේශපාලනය නෙවෙයි. ඉතින් අපි දේශපාලනය කියන්නේ රටේ ආරක්ෂාවට පාලනය කිරීම. ඉතින් ඒකට හරියන කරුණු කාරණා වලට අපි මැදිහත් වුණා. මැදිහත් වෙලා අවසානයේ අපි දැක්කා මේ අපේ අයිතීන් සුරක්ෂා කර ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒකට පොඩි මේ විශ්ලේෂණයක් කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි බෞද්ධ හිමිකම් කොමිෂන් සභාව පටන් ගත්තා. ඉතින් දැන් ඒකේ අවසාන අදියර තියෙනවා. මම හිතන්නේ ඒකත් එක්කම අපි මේ බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය කියලා එකක් තියෙනවා අපේ. ඒක දිව්‍යාගා යසස්සි නායක හාමුදුරන්ගේ සභාපතිත්වයෙන් තියෙන. එතනත් ඊටාම වැදගත්, ඊටාම ධර්මදර ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නේ. ඉතින් ඒකෙත් මට මොකද්ද කියන්නේ මේ සමාජිකත්වය ලැබුණා. ඉතින් සම්මානනීය සමාජිකත්වයක් කියලා. ඉතින් මම ඒකෙදිත් අපි ඊට පස්සේ සංඝ සමුළුවක් කරා. සංඝ සමුළුවක් කළා මහා සංඝරත්නය එක කැටියකට ගත්ත සීලුම නිකායන් වල ස්වාමීන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා අරගෙන ඒකට අනුව අපි ජාතික ප්‍රතිපත්තියක් හදන්නත් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ කටයුතුත් මේ දැන් ලහිලහියේ කටයුතු වෙනවා. ඉතින් බෞද්ධ මහා සම්මේලනයේ අර ඒකතනත් අපි බොහොම නිහඬ සේවාවක් කරනවා වැඩි ප්‍රසිද්ධියක් නැතුව. ඉතින් ඒක මම හිතන්නේ ඒක මට කියන්න ලැබීමත් මට අවස්ථාවක් කියලා හිතනවා. ඉතින් අපි මේ වැඩසටහන කරගෙන යනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන අර චිත්ත සංස්තුෂ්ටිය. අනිවාර්යයෙන්ම සන්තුට්ටි පරමන් ධනං කියනවනේ. ඒ නිසා ඔබතුමල්ලා සිතේ සතුටින් රැකියාවක් කරන්න ලැබෙන එකම මේ මම හිතනවා භාග්‍යයක්. ඔබතුමා නියම තැනට ගෙනාව වැඩසටහන සමාප්තියට කලින් ඔබතුමාගෙන් අහන්න දෙයක් තිබුණා මට. ඒ තමයි දැන් වර්තමානයේ පොලිස් සේවය පිළිබඳව යම් ආකාරයකට සැකමුසු ඇසක් සමාජයේ විවර වෙමින් තිබෙනවා. මේ මද්ද්‍රව්‍ය වැටලීම් ආදී දේවල් හරහා ඔය මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට පත්වීම, ඒත් එකම වැටලීම් සිද්ධ කරාට පස්සේ ඒ මද්ද්‍රව්‍ය නැවත මත්කුඩු ලෝලීන් අතර බෙදා හැරීම සහ විකිණීම වගේ කාරණා, ඒත් එකම පහුගිය දවසක ඉතාමත් සෝචනීය තත්ත්වයක් අපි දැක්කා. මම හිතනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටත ගොඩ නවත්තලා තිබිච්ච ලෝරි රථයක ටයරයක් පොලිස් රියදුරෙකුත් එකතු වෙලා තව මිනිස්සෙක් එක්ක ගලවලා ටයර් දෙකක් තවත් ලොරියක දාගෙන යනවා. ඔය ආදී දේවල්. ඔය පුංචි සිල්ලර දේවල්. ඒතකම පහුගිය දවසක පික් පොට් ගහපු පොලිස් නිලධාරියෙක් නෙමෙයි පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගැනුණා. දැන් මේ පොලිස් කියන වචනේ දාපු ගමම්ම ඒ ක්ෂේත්‍රයේම මිනිස්සු සැකයට අයියෝ පොලිසිය ඉන්නේ එහෙමයිද කියලා. දැන් මං චන්ද්‍රනිමල් වාකිෂ්ඨ මහත්මයාව අගය කරන්න නිසා එතුමාව මෙහෙට කැඳවා ගන්න ලැබීම භාග්‍යයක් කොට සලකන්නේ මේ වගේ උත්තම ගණේ පුද්ගලයොත් මේ වගේ බෞද්ධ ආගමකට විශාල සේවාවක් කරන රැකියාව කරන කාලෙත් ඉන් පසුවත් මොකද එතුමාට තමයි බැරෑරුම් රාජකාරිය තිබෙන පොලිසියේ ඉන්න කාලේ ත්‍රස්ත විමර්ශනය කියන එක. මොකද ත්‍රස්ත විමර්ශනය කියන්නේ ඒක හරියට කරපු නැති නිසා තමයි පාස්කු ප්‍රහාරය වගේ එකක් මෑතකදී ඇති වුණේ. මෙතුමාගේ කාලේ ඒක හරියට කරපු නිසා තමයි යුද්ධ ජයග්‍රහණය කරන්න ලොකු ශක්තියක් වුණේ. ඒ නිසා ඒ Tamanට දීපු වැඩේ හරියට කරපු මහත්යෙක් නිසානේ මෙතුමා බැබලෙන්නේ. ඒ නිසා මම කැමතියි ඔබතුමාගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න. කිසියම් කෙනෙක් කිසියම් වෘත්තියක නියැලෙනකොට අවංකව ඒ ප්‍රතිපත්ති රාමුවක් තුල කටයුතු කිරීම, Tamanට පැවරලා තියෙන රාජකාරිය අකුරට නිසලෙස කිරීම තුල අවංකභාවය කියන එකට කොච්චර ලොකු ඉඩක් ලැබෙනවද සහ ඒක නොකිරීම තුල නැත්නම් එසේ නොවීම තුල මුළු ක්ෂේත්‍රයම පරිහානියට ලක් වෙනවද කියන කාරණේ. අවංකභාවයට පොලිස් දෙපාර්තමේන්තුවේ 100% ඉඩ තියෙනවා. ඒක මේ අවංකභාවය කියන එක මෙහෙම පොඩි වැරදි කළා සමහරව අවංකභාවය කෙලස ගන්නවා. ඊට පස්සේ අපි හිතමු උදාහරණයක් හැටියට රුපියල් 100ක් ගන්න මිනිහාට අවංකභාවය කෙලස ගන්න පුළුවන්. සමහර එහෙම එයා ඒ රුපියල් 100ට නැවෙන්නේ නැති මිනිහා රුපියල් 1000ට නැවෙනවා. ලක්ෂයට නැවෙනවා. ලක්ෂ 5ට මිලියනට කෝටියට නැවෙනවා. නමුත් ওই සත 5කටවත් නැමෙන්නේ නැතුව ඉන්න පුළුවන් මිනිස්සයා තමයි පොලිසිය ජය ගන්න. එහෙම මිනිස්සයා කෝටියක් වටිනවා. ඉතින් පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ අනිකුත් දෙපාර්තමේන්තුත් එක්ක හරිම සුවිශේෂ ආයතනයක්. මොකද පොලිස් දෙපාර්තමේන්තුව තමයි තමන්ගේ නිලධාරියටත් දඬුවම් කරන්නේ. දැන් ඔබතුමාලා දකිනවා මේ පොලිස් නිලධාරීන්ව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නවා. ඇයි? ඒක තමයි විනය. විනය රකින්න. එතකොට ඒක තමයි පරමාදර්ශී
මේක. ඉතින් මේ නිවැරදි කිරීම කරන්න ඕන අනිවාර්යෙන්. මොකද මේ සමාජයෙන් ආපු වැරදි කරන මිනිස්සු. නමුත් මෑත කාලෙදී මේ අපේ විනය හුඟක් පිරිහීමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් ජනාධිපතිතුමාගේ මේක අනුව තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව හරියට ආපහු පුනරුත්ථාපන හරි ගස්සලා ගන්නවා කියලා. ඉතින් ඒක මම හිතන්නේ එතුමා ඡන්දයෙන් පස්සේ කරાવી. ඉතින් අපි අපේක්ෂා කරනවා. ඒකට පූර්ණ ශක්තිය මම හිතන්නේ මේ විශ්‍රාමික පොලිස් නිලධාරීනුත් ලබා දෙවි. මොකද දැන් අත්දැකීම් තියෙන අය ඉන්නවා. ඉතින් පොලිසිය හොඳ නිලධාරීන් ඉන්නවා. ඔවුන්ට ශක්තියක් වෙන්න නම් අපි ඔක්කොම එක්කහුව වෙලා මේ සමාජය ගොඩ ගන්න ඕන. මොකද මේ සමාජය දැන් තියෙන්නේ නිදහස් සමාජයක්. ඒක නිවැරදි කරගෙන ඉස්සරහට ගෙනියෑම තමයි සංවර්ධනයට තියෙන ලොකුම අවශ්‍යතාවය. මොකද ආරක්ෂාව නැතුව සමාජයක් දියුණු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට තියෙන විශ්වාසය තමන් ආරක්ෂිතයි කියලා. ඒ ආරක්ෂිත භාවයේ මුදුන් මල්කඩ රකින්න ඕන කවුද? පොලිස් නිලධාරියා. අනිවාර්යෙන්ම. ඒ නිසා ඒ වගකීම කිසි ලෙසකින් උනත් පැහැර අරින්න අයිතියක් හෝ හැකියාවක් නැහැ පොලිස් නිලධාරීන්ට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ ඍජු පොලිසියක්, ඒ වගේම මෘදු බවින් මිනිසුන්ට ආමන්ත්‍රණය කරන, ඒත් එකම උන් එක ගනුදෙනු කරන. මම හිතනවා මේ ගොඩාක් දේවල් වෙනස් කරපු නායකයෙක්නේ අපේ ජනාධිපතිතුමා. එතුමාට බැරි වෙන එකක් නෑ මේ කටයුත්ත කරන්න. එතුමා ඒක අනිවාර්යෙන්ම කරાવી. එතුමාට ඒ ආරක්ෂාව සම්බන්ධ ලොකු අත්දැකීම් සම්භාරයකුත් තියෙන නිසා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැහැසර බලාපොරොත්තු දල්වාගෙන අපි අද දවසේ වැඩසටහන සමාප්තිය තබන්නේ සූදානම් වෙන්නේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය සභාපති හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රනිමල් වාකිෂ්ඨ මැතිතුමන්ට එතුමා දැන් කරගෙන යන සියලුම රාජකාරීමය කටයුතු, සමාජ සේවාමය, ශාසනික කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව කරගෙන යන්න තුනුරුණගේ අනන්ත මහා ගුණ බලයෙන් ශක්තිය ධෛර්ය වරම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන එතුමන්ට ආයුබෝවන් කියලා සමුදෙන ගමන් අපි ඔබෙන් සමුගන්න. අපි යලිත් හෙට උදෑසනින්ම පින්බර උදෑසන වැඩසටහනින් හමු වෙනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි.